සියලුම දෙනා බලාපොරොත්තුවෙන් ඉන්නේ මේ උතුම් වූ මනුෂ්‍ය භවය ගෙවිලා අවසන් වෙන්නට මත්තෙන් මරණය උදා වෙන්නට කලින් ඒ උත්තරීතර නිර්වාණ මාර්ගයේ යා හැකි උපරිම දුරක් ගමන් කරා. ඒක තමයි සියලුම දෙනාගේ ප්‍රාර්ථනාව වෙන්නේ. ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන නානත්වය අනුව ඒ අය මේ නිවන් මාර්ගයේ ගමන් කරන දුර තීරණය වුණා. සියලු දෙනාගේ ප්‍රාර්ථනාව වෙන්නේ කවදා හෝ කොතනකදී හෝ කොයි මොහොතක හෝ මේ සසර දුක සදාටම අවසන් කිරීම. ඒක තමයි සියලු ආර්ය ශ්‍රාවකයන්ගේ ඒකායන පැතුම. මොකද ඒ සදාතනික පරිනිර්වාණ ශාන්තිය හැර ඉන් මෙපිට සැපයක් ගැන කතා කරන්න හේතු නැහැ. සංකතය තුල සැප නැහැ. සියලු සංකත අනිච්චයි. යදනිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත. සියලු සංකත අනිච්ච නම් සියලු සංකත දුකයි. එහෙනම් සියලු සංකත අසාරයි. එහෙනම් කිසිදු සංකතයක අපට මම කියලා මගේ කියලා ගත හැකි හරයක් මුණ ගැහෙන්නේ නැහැ. මේ සියලු සංකත නිර්මාණය වෙලා තියෙන රූප චෛතසික චිත්ත කියන සංකත ධර්ම තුනකින් මේ සංකත ධර්මයන්ගෙන් සකස් වෙච්ච සියල්ල අනිච්චයි. මේ සියලු රූප මේ සියලු චෛතසික මේ සියලු චිත්ත සියල්ල අනිච්චයි. හේතුඵල වශයෙන් සකස් වෙච්ච අනිත්‍ය ධර්ම හේතුඵල වශයෙන් සකස් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒවා ආත්මීය ධර්මයන් නොවේ. ඒවා සදාතනික වශයෙන් මේ විශ්වයේ පවතින ස්වභාවයන් නොවේ. ඒවා ඒකාකාර පැවැත්මක් ඇති වස්තුන් නොවේ. පදාර්ථ නොවේ. ප්‍රපංච නොවේ. ඒ සියල්ල හේතුඵල ධර්ම. හේතුක් නිසා සකස් වෙච්ච ඒ හේතුන්ගෙන් ගොඩනගන ලද ශක්තිය පවතින තුරු විද්‍යමාන වන ප්‍රපංච. ඒ හේතුන්ගෙන් ගොඩනැගිච්ච ශක්තියවත් ඒ කර්ම ශක්තිය අවසන් වෙච්ච දවසට ඒ සියලු ප්‍රපංච ධර්ම විපරිණාමයට පත් වෙනවා. මොහොතක් පාසා විපරිණාමය කරා ගමන් කරමින් පවතින. අවසානයේ විනාශයටම පත් වෙලා යනවා. එහෙමනම් මේ විශ්වයේ පවතින සියලු රූප, සියලු චෛතසික, සියලු චිත්ත, මේ සියලු සංකත ඒකාන්ත වශයෙන්ම අනිත්‍ය. එහෙමනම් ඒ සියල්ලම දුකයි. එහෙනම් මේ සංකතය තුළ කෙබඳු ආකාරී පැවැත්මක් තුලවත්, ඒ කියන්නේ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මාදී සුගති භවයක් තුලවත් සැපයක් බලාපොරොත්තු වෙන්නට පුළුවන් කමක් නැහැ. දුක්ගතිය ගැන කුමක් කියනුම. ඒ නිසා ඥානවන්ත ප්‍රඥාවන්ත බුද්ධ ශ්‍රාවකයෝ සෑම විටම ප්‍රාර්ථනා කරන්නේ පරිනිර්වාණය. කුමක් හේන්දයක් සංකතය තුල සැප නොමැති බැවි. සැපයි කියලා මායාවක් පවතින. මේ මායාව නැහැ කිව්වොත් වැරදි. සැප නම් මායාවක් පවතින. මේ මායාවට තමයි හසු වෙන්නේ. අර කාන්තාරේ මිරිඟුව නැහැ කිව්වොත් වැරදිනේ. මිරිඟුව තියෙනවා. මිරිඟුවේ ජලය තියෙනවා වගේ පේන එක මායාවක්. ඒ වගේ මේ ලෝකයේ තුලත් කාමයේ කම්සැපේ කියලා කාමසැපේ කාමයේ කියලා යමක් නැහැ කිව්වොත් වැරදි. තියෙනවා. ඒ කාමයේ තුලින් ගොඩනැගින ඒ මායාව සැප වශයෙන් වර්ධව වටහාගෙන ලෝකයේ ජීවත් වෙන්න. එවනම් අපට සිද්ධ වෙනවා පෙන්눔 කරලා දෙන්න මේ කාමයේ තුලින් ගොඩනැගෙන මේ සැපය කියලා කියන්නේ මායාවක් බව. මොකද සැපයක් වින්දානම් දුකක් උරුමෙන්න හේතුවක් නැහැ. දැන් කෙනෙක් වසබොනවා ජීවිතේ ප්‍රශ්න ආවහම වසබොන්නේ දුක දරා ගන්න බැරුව. ඉතින් දුක දරා ගන්න බැරුව වසබොන්නේ සැපයටපත් වෙන්න කියලා හිතාගෙන. නැත්තම් කිසිම කෙනෙක් දැන් කබලේ ඉන්න මිනිහා කල්පනා කරන්නේ නැහැ ලිපට පැන්නට පස්සේ සැප උදා වෙයි කියලා. කබලෙන් ලිපට පයින්නවා කියලා. එහෙනම් කබලින් වලටත් වඩා දුකකටපත් වෙනවා. ලිපට පැන්නා අමුමමින් පිච්චිලා යනවා. එහෙනම් වසබොන මිනිහා කල්පනා කරන්නේ නැහැ නේ වසබිව්වට පස්සේ හිටියටත් වැඩි දුකටපත් වෙයි කියලා. හැබැයි වසබොන්නේ සැපයටපත් වෙයි කියලා හිතා. නමුත් මොකද වෙන්නේ? හිටියටත් වැඩි දුකටපත් වෙන්නේ. එහෙනම් වස පානය කරලා තියෙන හලහල විස පානය කරලා සැප උදා වෙයි කියලා යමෙක් හිතන් ඉන්නවා නම් ඒ අඥානයේ නේකාන්තේ. ඉතින් ඒ වගේ දැන් මේ කාමයේ කෙනෙක් පරිහරණය කරන්නේ මේ ආස්වාදයන් පරිහරණය කරන්නේ සැප උදා වෙයි කියලා හිතාගෙන. එහෙනම් දැන් ඒ කාමයන් ආස්වාදයන් පරිහරණය කිරීමෙන් සැපද උදා වෙලා තියෙන නුවණින් බලන්න ඕන. සියලුම දෙනාට සැපද දුකද උදා වුනේ කියලා. අනන්ත විශ්වයේ අනන්ත ලෝක ධාතුන්හි අනන්ත ප්‍රමාණ සංසාර දුක් ගින්නේ ලෝක සත්‍ය දැවෙන්නේ මේ කාමයේ නිසායි. එහෙමනම් කොයින්ද කාමයේ තුල සැපයක්? එහෙනම් අර වසබීලා සැප ප්‍රාර්ථනා කළා වගේ වැඩක් තමයි කාමයෙන් මිනිස්සු සැප ප්‍රාර්ථනා කිරීම.
කාමේ නිසා උදා වෙන දුක මිසක් සැප නෙවෙයි. කාමතෝ ජාති සෝකෝ කාමතෝ ජාති භයං. එහෙමනම් මෙන්න මේ අතහාර්ථය තෝරා ගැනීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාභෝධය තුලින් සිද්ධ වෙන්නේ. ඒ ධර්මාභෝධය තුලින් කෙනෙක් මේ සංකතය පිළිබඳ යථාර්ථය අවබෝධ කරගෙන සියලු සංකත කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් නිදහස් වුණාම සදාතනික අසංකත ධාතු හේවත් ඒ සදාතනික පරිනිර්වාණ ශාන්තියටපත් වෙනවා. දැන් නිවන පවතින ඔබ තුලමයි. ඔබ අසලමයි. නිවන පවතින ඔබ තුලමයි. කොහෙවත් හොයන්න දෙයක් නැහැ නිවන. නිවන පවතින්නේ තෘෂ්ණාව ශේවිත තැන. සියලු රූප සියලු චෛතසික සියලු චිත්ත හේවත් පංච උපාදානස්කන්ධය මේ සියලු සංකත ධර්ම පිළිබඳ තෘෂ්ණාව අවසන් වෙච්ච තැන නිවන පවතිනවා. එමනම් අපි උතුම් නිවන කරා ගමන් කරන මාර්ගයවත් උතුම් වූ සතර සතිපට්ඨාන ධර්මයේ පිළිබඳවයි මේ විග්‍රහ කරමින් පසු වෙන්නේ. දැන් දින කිහිපයක් නැත්නම් සති කිහිපයක් තිස්සේ අපි ඒ උතුම් ධර්මයේ විග්‍රහ කළා. තවදුරටත් අපට ඉතිරි වෙලා තියෙනවා ධම් ව්‍යාකරණ කිහිපයක්. උතුම් වූ සතර සතිපට්ඨාන ධර්මයේ ධම්මානුපස්සනාව යටතේ දැන් අපි සාකච්ඡා කළ පබ්බ දෙකක්. නීවරණ පබ්බයත් ස්කන්ධ පබ්බයත්. අද දවසේදී අපි විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයතන පබ්බය. පුනචපරම් බේක්කවේ බික්කු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති චයසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු කතංචපන බේක්කවේ බික්කු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති චයසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. අන බුදු පියාණන් වහන්සේ ආයතන පබ්බේ දේශනා කරනවා ධම්මානුපස්සනාව යටතේ. අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ආයතන පවතිනවා. මෙන්න මේ ආයතන පිළිබඳ නුවණින් විමසමින් වාසය කිරීම තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. ඒ ධර්මයන් පිළිබඳ නුවණින් විමසනවා. අනිච්ච, දුක්ඛ, අනාත්ම, අසුභ යනාදී වශයෙන් යනුපස්සනාවන්ට අනුකූලව ඒ ධර්ම පිළිබඳව අපි නුවණින් විමසමින් වාසය කරනවා. අන්න එහෙමනම් මේ බාහිර සහ ආයතන බාහිර සහ අභ්‍යන්තර වශයෙන් මේ පවතින ආයතන පිළිබඳ මේ සමුදය ධර්ම මේ සියල්ල මෙන්න මේ ආයතන පිළිබඳ එහි යථා ස්වභාවය පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ කියන අනුපස්සනාවන්ට අනුකූලව නුවණින් දකිමින් වාසය කිරීම ධම්මානුපස්සනාවේ ආයතන පබ්බේ හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. තව දුරටත් උන්වහන්සේ ඒ පබ්බය මෙසේ විග්‍රහ කරනවා. ඉද බික්කවේ බික්ඛු චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදෝහයන් පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති යතාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ තංච හෝති තංච පජානාති අනාදි වශයෙන් යතාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති ඉද බික්කවේ බික්කු චක්කුංච පජානාති මහන මෙන්න මේ ආයතන පබ්බේ යටතේ දැන් හොඳින් මේ ධර්මය අහගන්න ඕන. සංසුනාත සාදුකං මානසිකරෝත සියලු වැඩ පසකින් තියලා ධර්මයේ කෙරෙහිම පූර්ණ අවධානය යොමු කළොත් සෝතවදානින් සකස් වෙනවා. එහෙම වුණොත් ඔබට මේ මොහොතේ චක්කු විඥානය සහ මනෝ විඥානය කියන මෙන්න මේ විඥාන දෙක මත පිහිටාගෙන මේ ධර්ම අවබෝධය නගා කරගන්න පුළුවන් හැකි ආකාරයේ උපචාර සමාධිය වැඩෙනවා. අන්න එතකොට කායික වශයෙන් පවතිනා සීල පීඩාවන් ඒවත් දුර වෙලා යනවා. මොකද දැන් අපි අහලා තියෙනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ වගේම මහරහතන් වහන්සේලා දැන් ඔබ පිරිත් පොතේ දැකලා තියෙනවා මොග්ගල්ලාන බොජ්ජංග පිරිත. ඒ වගේම මහා කාශ්‍යප බොජ්ජංග පිරිත. ඒ වගේම චුන්ද බොජ්ජංග පිරිත යන ආදි වශයෙන්. ඒ අසිරිමත් උතුමන් වහන්සේ අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ තසනීප වෙච්ච වෙලාවක චුන්ද මහරහතන් වහන්සේ බොජ්ජංග පිරිත දේශනා කරනවා. මේ විදිහට ඔබ ඒ කතා පුවත දන්නවා. එහෙමනම් බොජ්ජංග පිරිත දේශනා කරපු ගමන් උන්වහන්සේලා තුල ඒ කායික වශයෙන් ඇතිවෙච්ච රෝගාබාධ පීඩා පවා සුව වුණා. ඇයි ඒ? බොජ්ජංග කියලා කියන්නේ නිවන් මඟ. එහෙනම් නිවන් මඟ සිහි කරපු ගමන් සප්ත බොජ්ජංග සිහි කරපු ගමන් කායික වශයෙන් පවතින පීඩා පවා දුර වෙලා යනවා. රෝගාබාධ පවා සංසිඳෙනවා. ඒ නිසා පින්වතුනි හොඳින් නුවණින් මේ ධර්මය අසාගෙන හිටියොත් ඒ ධර්මාභෝධය තුළම ඔබේ චිත්තසංතානයේ පමණක් නෙවෙයි කය සුවපත් වෙනවා. එහෙනම් සිතයි කයයි දෙකම සුවපත් කරන
ධම්මෝසද සමාන නැති ධර්මය හා සමාන ඔසුවක් නැත. එහෙනම් ඒ උතුම් වූ ඔසුව තමයි දැන් පානය කරන්නේ. හොඳින් අහගන්න ඕන මේ ධම් ව්‍යාකරණයන්. ඊට පස්සේ නුවණින් මෙනෙහි කරන්නට ඕන මේ ධම් ව්‍යාකරණයන්. බුදු පියාණන් වහන්සේ ආයතන පබ්බයට දේශනා කරන කුමක්ද? ඉද බික්කවේ බික්කෝ චක්කුංච පජානාති මහන මේ ශාසනයේ මහානතෙම මේ උතුම් ධර්මයේ හැසිරෙන මේ සතර සතිපට්ඨාන ධර්මයේ ප්‍රගුණ කරන මහාන මෙසේ ඇස දැන ගන්නවා. ඇස මේයි දැන ගන්නවා. ඊළඟට රූපේච පජානාති රූපේ මේයි දැන ගන්නවා. යංච තදෝහයන් පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. ඒ දෙදෙනාගේ යම්කිසි මේ දෙදෙනාගේ හේතු ගැළපීම නිසා යම් සංයෝජනයක් හට ගන්නවද? අන්නේ සංයෝජනයත් කොමක්ද කියලා දැන ගන්නවා. මේ ඇසත් රූපයත් නිසා යම් සංයෝජනයක් හේතුඵල වශයෙන් සකස් වෙනවාද? ඒ සංයෝජනයක් දැන ගන්නවා. චන්දරාගය. සංයෝජන කියන උතර. යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යම් කරුණකින් මේ නූපන්නා වූ සංයෝජනයන්ගේ ඉපදීමක් වේද ඒද ප්‍රඥාවෙන් දැන ගන්නවා. යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති තංච පජානාති. හටගත්තා උපන්නා වූ සංයෝජනයන්ගේ ප්‍රහාණය වීමක් ඇද්ද පහ වී යාමක් ඇද්ද ඒද නුවණින් දැන ගන්නවා. යතාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. යම් හේකින් මේ දුරු වෙච්ච එහෙම නැත්නම් පහ වෙච්ච සංයෝජනයන්ගේ නැවත නූපදීමක් ඇද්ද හට නොගැනීමක් ඇද්ද ඒද ප්‍රඥාවෙන් දැනගන්න. එහෙනම් ඔන්න ආයතන පබ්බේ යටතේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ආයතන පබ්බේ කියන්නේ මොකක්ද? මෙන්න මේ ධම්මානුපස්සන ආයතන පබ්බේ කියන ඒ දහම් ව්‍යාකරණය තුලින් පෙන්වා දෙන්නේ කෙබඳු ධර්ම මාර්ගයක්ද? යම් භික්ෂුවක් ඒ මාර්ගය අනුගමනය කරන්නේ නම් උන්වහන්සේ අතින් සිදුවන්නේ කුමක්ද කියලා මෙසේ පැහැදිලි කරනවා. එහෙනම් ඇස මේයි දැනගන්න. රූපය මේයි දැනගන්න. නිකන් දැනගන්නනේ ප්‍රඥාවෙන්. ඇස යනු කුමක්ද? හේතුඵල වශයෙන් හටගත්තේ ඇස. ඇස අනිච්චයි. රූපයත් එහෙමයි. රූපයත් අනිච්චයි. එහෙනම් මේ අනිච්ච වූ ඇසයි රූපයයි ඒකාන්ත වශයෙන්ම දුකයි. ඒකාන්ත වශයෙන්ම අසාරයි. අනිච්චයි දුක්ඛයි අනාත්තයි. ඒ බව දැනගන්නවා. ප්‍රඥාවෙන් දැනගන්නවා. එසේ දැනගෙන තමයි ඇසයි රූපයයි පරිහරණය කරන්නේ. යම් හේකින් තවමත් අවබෝධය පූර්ණුනේ නැත්නම් ඒ කියන්නේ අරිහත් ඵලයෙන් මෙහා ඉන්න කෙනෙක් නම් ආරි ශ්‍රාවකෙක් එහෙම නැත්නම් සෝවාන් ඵලලාභී කිසිට ඉහළට ඉන්න කෙනෙක් නම් මඟ වඩන ආරි ශ්‍රාවකෙක් නම් තවමත් කෙලෙස් තියෙනවා. ඒ නිසා ඇස පිළිබඳ රූපය පිළිබඳ පරිඤ්ඤයන්ති අවබෝධය පූර්ණ වශයෙන්ම ලැබුණ නැහැ තාමත්. ඒ නිසා ඇස කෙරෙහි යම් චන්දරාගයක් පවතිනවා. රූපය කෙරෙහි චන්දරාගයක් පවතිනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේ ඇසයි රූපයයි එකට එකක් පටිච්ච වුණා හේතුඵල වශයෙන් ගැළපෙලා ස්පර්ශ වුණාම අන්න සම්පස්සය සම්පස්සවල පවතින සංයෝජනේ රාග සම්පස්සය. එහෙනම් මොකද ඒකට හේතුව? ඒ චිත්තසංතානයේ මුළුමනින්ම පිරිසිදුුනේ නැති නිසා. ඒ චිත්තසංතානය තුළ රාග සම්පස්සේ පවතින නිසා. එහෙනම් ඒ රූපයත් ඇහත් රාගයෙන් ස්පර්ශ වෙලා එතන ගොඩ නැගෙන සංයෝජනේ. ඔන්න ඔය කාරණාව ගැන ඉස්සරහට මම තව විග්‍රහ කරන නිසා මේ ආයතන පබ්බේ යටතේ ඉස්සරහට ඒ දහම් කාරණා පෙන්නලා දෙන්න. දැන් මේ ඇසයි රූපයයි දෙක එකට එකක් බැඳිලා නෙවෙයි තියෙන්නේ. ඇසට රූපය බැඳිලත් නැහැ, රූපයට ඇහැ බැඳිලත් නැහැ. චිත්තවග්ගේ චිත්තගෝපතුමා ඒ චිත්තවග්ගේ ඉන්න සූත්‍රයක සංයෝජන කියන සූත්‍රයේ පෙන්වන්නේ ඒක තමයි අර කළු ගුණයි සුදු ගුණයි කියලා. ඇහැට රූපය බැඳිලත් නැහැ, රූපයට ඇහැ බැඳිලත් නැහැ. එහෙනම් ඇහැයි රූපයයි බන්ධනයට ලක් වෙන්නේ කුමකින්ද? චන්දරාගෙන්. එහෙම නැතුව ඇහැට රූප ඇලෙන්නෙත් නැහැ, රූපයට ඇහැ ඇලෙන්නෙත් නැහැ. ඇහැයි රූපය අතර සම්බන්ධයක් නැහැ. සම්බන්ධය නිර්මාණය කරන්නේ චන්දරාගෙන්. සංකල්පී රාගෙන්. එහෙනම් අන්න සංයෝජන කිව්වේ ඒකයි. එහෙනම් ඇහැ දැන ගන්නවා, රූපය දැන ගන්නවා, ඇහැයි රූපය අතර ගොඩ නැගෙන චන්දරාගෙන් සකස් වනේ සංයෝජනේ දැන ගන්නවා. ඒ වගේම දැන ගන්නවා යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති. අනුප්පන්නස්ස සංයෝජනස්ස දැනට හටගෙන නැති ඉපදෙලා නැති සංයෝජනයක් ඇත්නම් ඒ සංයෝජනය හටගත්තා කියලා දැනගන්න. දැන් මේ මොහොතේ ඔබ දැන් බණ අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට දැන් ඔබ මේ මොහොතේ ඇහැ සංවර කරගෙන ජීවත් වෙන්නේ මේ මොහොතේ.
දැන් මේ මොහොතේ ඇහත් රූපත් නිසා සංයෝජන හටගෙන නැහැ. යම් මේකින් අපි හිතමුකෝ මේ බණහමින් ඉන්නකොට ඔබගේ සංකල්පීය රාගය තුල පවතින ආකාරය සංකල්පීය රාගය තුල පවතිනනේ මෙන්න මෙබඳු ආකාරයේ රූප සැපයි කියලා එකිනෙකාට සාපේක්ෂව රූප කෙරෙහි චන්ද රාගය ඔන්න කියලා තියෙන්නේ එහෙමනේ. එබඳු පංචකාම ගුණයෙන් යුක්ත රූපයක් Tamanට දකින්න ලැබෙනවා දැන්. දැන් මොකද වෙන්නේ? ඔන්න චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන. ඇහැ රූපය පටිච්ච වෙලා චක්කු විඥානේ සකස් වෙනවා. මෙන්න මේ චක්කු විඥානේ සකස් වෙන වෙලාවේ ඒ චිත්තසංතානය තුළ යම් කිසි ආකාරයකින් චන්දරාගය දීලා තිබුණා නම් අන්න එතන හට ගන්න රාග සම්පස්සේ. එහෙනම් මොකද වෙන්නේ? මේක අපිට හිතන්නවත් කාලයක් නැහැ. දකින්නකොටම චන්දරාගෙන් ස්පර්ශ වෙලා ඉවරයි. මොකද රාග අනුසය දීලා තියෙනවා. සමහර වෙලාවට රාගය පරිඋත්ථාන වෙලක් තියෙනවා. ඒ කියන්නේ හිත මතු පිට අවදි වෙලා තියෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙනම් ඒ මට්ටමින් රාගය අවදි වෙලා තියෙනවාද හිතේ ඒ මට්ටමට සම්පස්සේ දෙනවා. දැන් කියනම් මොකද වෙන්නේ? චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා හටගන්න එතන රාගයේ සහිත විඥානයක් රාග විඥානයක්. එහෙනම් එතනින් ගොඩ නැගින්නේ රාග සම්පස්සයක්. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඇහැයි රූපයයි අන්න අර චන්ද රාගෙන් ගැට ගහන එකට තියෙනවා. ඒ නිසා දැන් ඇහැට රූපේ මග හරින්න බෑ. දැන් මෙන්න සංයෝජනේ හටගත්තා. දැන් මෙතෙක් ඒක තිබුණේ නැහැ. මෙතෙක් තිබුණේ නැහැ. එහෙනම් කොයි වෙලාවෙද හටගත්තේ? අන්න අර රාග සම්පස්සේ දිච්ච නිසායි. එහෙම නැතුව ඇහැ ඉදිරියට රූප පැමිණි පමණි. ඇහැ රූපය අතර බන්ධනයක් ඇති වෙන්නේ නැහැ. එහෙම ගත්තොත් රහතන් වහන්සේටත් ඇහැක් පවතින රූප දින විපාක වශයෙන්. එහෙනම් ඒ අතරත් පවතින දොන බන්ධනයක්. එහෙම බන්ධනයක් නැහැ. එහෙනම් මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් මේ පවතිනා වූ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් මේ පවතින ආයතන අතර මේ බන්ධනය තමයි සසර බන්ධනය. ඔය බන්ධනයෙන් තමයි මාර්යා ඔය ගැටේ ගහගෙන තමයි අරන් යන්නේ සංසාරේ. භවෙන් භවයට අසාර සත්‍යයක ගොඩනගනවා කර්මානුරූපව මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදු දුක් දමන සුඛාස රාග දේශ මොහ යන 11 ගින්දර ගොඩනගන්න නැවත නැවත. එහෙනම් මෙන්න මේ බන්ධනයේ බිඳ හැරීම තමයි නිවන කියන්නේ. ඒ කිව්වේ යම් හේකින් මෙන්න මේ ඇහැයි රූපය අතර මේ සිද්ධ වෙන මේ සංයෝජනය දුරු කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න එතන තියෙන විමුක්තිය නිදහස. එදාට රූප කොයිතරම් ඇහැට ස්පර්ශ වුණත් ඒ ඇහත් රූපයත් අතර බන්ධනය සකස් වෙන්නේ නැහැ. එන්න අන්න විමුක්තියටපත් වුණා කියනවා. අන්න නිදහස් වුණා කියනවා. එහෙනම් අන්නේ නිදහස්භාවය නිකල් ලැබෙන්නේ නැහැ. එහෙනම් රූපේ පිරිසින් දකින්න ඕන. ඇහැ පිරිසින් දකින්න ඕන. මේ සියල්ලෙහි යථාර්ථය නුවණින් දකින්න ඕන. අන්න එතකොටයි ඒ සියල්ල කෙරෙහි පවතින චන්දරාගය දුරු වෙලා යන්නේ. චන්දරාගය දුරු වුණාමයි එතන බන්ධනය අවසන් වෙන්නේ. එතකන් තියෙනවා මොක්ඛන්ති මාර බන්ධනා කිව්වේ. යේ චිත්තං සංයමේ සම්ති මොක්ඛන්ති මාර බන්ධනා. මේ සිත দমনය කරන තෙක්ම ඔය මරණීය බන්ධනය පවතිනවා. දැන් අපි හිතන් ඉන්නේ ඇහැට රූපේ බැඳිලා තියෙන්නේ හරි සැපයි කියලා. අපි හිතන් ඉන්නේ හරි වටින යමක් ඇහත් එක්ක බන්ධනය වුණේ රූපය. හැබැයි අපි දන්නේ නැහැ මේ මරණයටයි බන්ධනය වුණේ කියලා. අපි දැනගත්තේ නැහැ අපිට අවබෝධුනේ නැහැ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදු දුක් දුන සුපායස කියන මෙන්න මේ දුක්ඛ ස්කන්ධයටයි මේ කියලා ගැට ගැහුවේ කියලා. අපි දන්නේ නැහැ. ඒක තමයි දුක්ඛ අඥානං කියන්නේ. දුකටයි මේ කියලා ගැට ගැහුවේ කියලා දන්නේ නැහැ සිත විසින්. අපි හිතන් ඉන්නේ සැපකට තියලා ගැට ගැහුවා කියලා. ඒ නිසා සැපයි සැපයි කියලා කරපින්නාගෙන ඉන්නවා. අන්තිමට බලනකොට දුක් ගොඩක්. එහෙනම් මෙන්න මේ අනුසාරයෙන් දැන් දැනගන්නවා සංයෝජනෙ. එහෙනම් නූපන් සංයෝජනය උපන්නා කියලා දැනගන්න. එහෙම දැනගන්න පුළුවන් ඉන්නේ කාටද? මේ සියල්ල කෙරෙහි සිහියත් නුවණත් පවත්වන කෙනාට. සිහිය නුවණ. සති සම්පජාන්නේ. නුවණ කිව්වහම අඥාන අමිනගෙන අලුකුත් තේරු නුවණකුත් තියෙන ලෝකයට. අසමජ්ජාති නුවණ. සම්මජ්ජාති නුවණක් නෙමෙයි. ඒ පොර තක්කරි වැඩ කරන්න විනාශයේ ලෝකයට විනාශය සලසන්න එහෙම නුවණක් තියෙනවා. හොරුන්ටත් තියෙන නුවණ, ගණදිවි නුවණ තියෙනවා කියන හොරුන්ට. ඒ නුවණ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ නුවණක් කියලා හිතුවට ඒක නුවණක් නෙවෙයි අතන නුනුවණක්. දැන් හොරෙක්ට ලොකු නුවණක් තියෙනවා කාටවත් අහුවෙන්නේ නැති වෙන්න පොලිසියෙන්ට අහුවෙන්නේ නැති වෙන්න බැංකුවක් පිළිගන්න. දැන් හොරා හිතනවා තමන්ගේ නුවණින් ලොකු ප්‍රයෝජනයක් ගත්තේ කියලා. ඉතින් ඒක තමයි අඥානකම කියන්නේ. ඒකෙන් ඒ නුවණින් ප්‍රයෝජනයක් ගැනීමක් දෙය කරේ නෑ. නුවණ මොඩ කර ගැනීමක් කළේ. ඔහු හිතුවට ඔහුගේ නුවණින් ලෝකේ රැවටුවා කියලා ඔහුම අන්තිමට රැවටෙන්නේ. සොරකම විපාක ආපු දවසට
සංසාරේ වසර කෝටි ගාණක් තිස්සේ දිලින්දෙක් වශයෙන්ම දුප්පත් ජීවිතයක්ම ගත කරන්න සිද්ධ වෙන්නේ. කිසියම් භවභෝගයක් ලැබෙන්නේ නැතුව අනන්ත දුකක් විඳින්න වෙනවා. දැන් කවුද රැවටිලා තියෙන්නේ? තමන්මයි ඉපදටපත් උනේ. අනුන්ට වල කපන්න බෑ. තමන්ටමයි වල කැපෙන්නේ. එහෙනම් ඒක තේරුම් ගන්න බැරි කම තමයි අඥානකම. එහෙනම් ලෝක සම්මතිය නුවණ කියලා කියන්නේ නුනුවටම තමයි නම. නුනුවණ. නුවණක් නැතිකමටම තමයි ලෝක සත්‍ය නුවණ කියලා කියන්නේ. නුවණ ගැන කතා කරන්නවත් බෑ මේ උත්තරීතර සම්මා සම්බුදු ශාසනයෙන් පරිබාහිරව. මේ සම්බුද්ධ ශාසනයෙන් පරිබාහිරව පවතින්නේම අඥානකම. එහෙනම් ඥානවන්තයෝ ඉන්නේ මේ සම්බුද්ධ ශාසනයේ පමණයි. මොන අර්ථයෙන් කවුරු කොහොම තර්ක කරත් ඒ තමයි සත්‍ය. මේ උතුම් සම්බුද්ධ ශාසනය හැර ඥානවන්තයෙක් කොහෙවත් නැහැ. ලෝක සම්මුති ඥානවන්තයෝ ගැන අපි මේ කතා කරන්නේ. ලෝකෝත්තර ධර්මයේ සාකච්ඡා කරන්නේ. ඒ ලෝකෝත්තර ධර්මයේ අනුව මේ සසරේ යමේ ඥානවන්තයෙක් වෙන්න නම් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියන අන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥාන දර්ශනේ පහළ වෙන්න ඕන. එදාටයි ඥානවන්තයෙක් වෙන්නේ. එතකන් ඉන්නේ අඥානෙ තමයි. මොන අර්ථයෙන් ගත්තා. ලෝක සම්මතයේ උපාදි සහතික යනාදි වශයෙන් විවිධාකාර උගත්කම් පිළිබඳ සහතික සම්මාන දෙන්න පුළුවන්. ඒ වෙලාව සම්මුතික වශයෙන් උගත්කම්. ඒ උගත්කම් ඔක්කොම සෝහනගාමින් අවසන් වෙන විතරක් නෙමෙයි. තවත් සමහරවිට සංසාරේ වසර කෝටි ගාණක දුකක් උරුම කළ දීලා තමයි උගත්කම කෙලවර වෙලා යන්නේ. ඒ නිසා ඒව උගත්කම් නෙවෙයි ඇත්තට මේව නුගත්කම්. උගත්කම යනු තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ අවබෝධ කර ගැනීමයි. ඒ තමයි සැබෑ උගත්කම. එහෙනම් අන්නේ උගත්කම ඇති බුද්ධ ශ්‍රාවකයන්ට පුළුවන්කම ලැබෙනවා මේ කියන ධර්මය හොඳින් අවබෝධ කරගන්න. සිහියයි නුවණයි පවතින ඕන. එහෙනම් මොන නුවණද? ඔන්න කිව්ව කුසල ඥානෙ, පිරිසිදු නුවණ. සිත දමනය කර ගැනීමේ නුවණ, කුසල ඥානෙ කිව්වේ. ඒ නුවණ නැතුව මොන නුවණ තිබුණත් වැඩක් නැහැ. සිත දමනය කර ගැනීමේ නුවණ නැත්තම් මිනිසෙක් තුල ඒ මිනිසයා සාකල්යෙම පරාජිතේ. කවුරු ඉදිරියද? තමාගේම සිත ඉදිරියේ. ඒකට තමයි හැම අතිම දුක් විඳලා තවදුරටත් දුක උහුලා ගන්න බැරුණාම සීදී නසා ගන්න පව සිද්ධ වෙන්නේ. සීදී නසාගත්ත මිනිසෙක් ගැන අහලා හිතලා ඔබ කියනවාද කවදාවත් මහා ඥානවන්ත තීරණයක් ගත මිනිහෙක් කියලා. කොයිතරම් තරාතිරමක පුද්ගලයෙක් වුණා සීදී නසාගත්තාම අපි කියන්නේ මහා මෝඩ තකතිරු අඥානික කියලා. ඉතින් එහෙනම් බලන්න එතෙන්ට උවපත් කරේ කුමක් විසින්ද? අර සිත දමනය කර ගැනීම නුවණ පහල කරගත්තේ නැහැ. සිත නැමැති තුච්ච නින්දිත මේ සමුදය ධර්මය උවමනා අන්දමින් හැසිරෙන විදිහේ ඥානයක් නම් පහල කරගත්ත ලෝකේ. ඉස්කෝලේ ගිහිල්ලා, විශ්වවිද්‍යාලේ ගිහිල්ලා, උපාධි දාරවද මේ ඔක්කොම අරගෙන ඩිප්ලෝමා සාතික මේ ඔක්කොම අරගෙන නුවණ පහල කරගත්තා පුළුවන් තරම් තුච්ච නින්දිත සිතට උවමනා විදිහට හැසිරේ. අන්නේ නුවණ නම් ලබා ගත්තා. ඉතින් අවසානයේ කොතනද නතර වෙන්නේ? මරණය ඉදිරියේ. ඒ මරණයේ බන්ධනෙන් නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ කවදාවත් සංසාරේ. කුසල ඥානෙ හිවසිත දමනය කර ගැනීමේ ඥානෙ පහළ වෙනකන්. එහෙනම් කුසල ඥානෙ පහළ වෙන්නේ කවද්ද? උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තට පස්සේ. එහෙනම් අන්නේ නුවණයි. මෙන්න මේ සිත පිළිබඳ සිහියයි. සති සම්පජාන්න කිව්වේ ඕකයි. මෙන්න මේ සිත පිළිබඳ සිහියයි. මේ සිත කියන්නේ මිතුරෙක් නොවේ සතුරෙක්. මේ සිත තමයි පරම සතුරා. මේ සිත යනු මම යනුවෙන් මගේ යනුවෙන් ගත හැකි ධර්මයක් නොවේ. මේ සිත අනිත්‍යයි. මේ සිත හේතුඵල ධර්මයක්. මේ සිත තමයි මායя. එහෙනම් මේ සිත හැමතිස්සෙම ගොඩනගන්නේ සැප නෙවෙයි දුක. කවදාවත් සතුරෙක් අපට සැප උදා කරලා දෙන්නේ නැහැ දුක මිසක්. ඒකයි සතුරා කියන්නේ. ලෝකේ ඉන්නව සතුරයි මිතුරයි කියලා දෙන්නේ. මිතුරා කියලා කියන්නේ අපිට සැප උදා කරලා දෙන කෙනා. සතුරා කියන්නේ අපිට දුක උදා කරලා දෙන කෙනාට. ඇයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ සිතට සතුරෙක් කිව්වේ? දිසෝ දිසං යන්තං කෛරා වේරීවා පන වේරීනා. මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ කිව්වේ ඒකයි. අවබෝධයටපත් නොවෙච්ච සිත තරම් දරුණු සතුරෙක් තවත් නැහැ කියලා. එහෙනම් සතුරා කිව්වේයි සතුරා හැමතිස්සෙම බලන්නේ තමන්ගේ ප්‍රතිවාදියාට දුකක් උරුම කරලා දෙන්නමයි. මේ තුච්ච නින්දිත සිත හැමතිස්සෙම උත්සාහ ගන්නේ ඔබට සැප උදා කරලා දෙන්න නෙවෙයි දුක උදා කරලා දෙන්නයි. අන්නේ අවබෝධයෙන් යුක්තව සිත ගැන ඇතිවන සිහියට කියනවා සම්මා සතිය. එහෙනම් උතර සති කියන්නේ ඔන්න සම්මා සතියටයි. ඒ කිව්වේ මේ සිත දැන්
හිතන්නකෝ උදාහරණයක්. දැන් ඔබේ නිවසේ ඉන්න යම්කිසි ආගන්තුකෙක්. දැන් කාලෙක ඉඳලා ඉන්නවා. ඔබේ නිවසේ ඔබත් එක්කමයි ඉන්නේ. මෙච්චර කාලයක් මේ මිතුරෙක් කියලා හිතන් හිටියේ. ඒ නිසා ඔහු ගැන වැඩි හෙවිල්ලක් බැලිල්ලක් කළේ නැහැ, සෝදිසියක් කළේ නැහැ. කොහොම ඉන්නකොට ඊටාම විශ්වසනීය ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබෙනවා මේ ගෙදර ඉන්න මේ ආගන්තුකයා මිතුරෙක් නෙවෙයි මේ සතුරෙක්, පරම සතුරෙක් මේ ඉන්නේ. මොහු ඇවිල්ලා තියන්නේ මුළු පවුලට විනාශය සලසන්න කියලා. නමුත් එක්කරම දැන් ඔහුගෙන් මිදෙන්න බෑ. ඒ තරම් බන්ධනය බලවත්. සෑහෙන කාලයක් තිස්සේ ඔහු ඇසුරු කළා විශාල මිත්‍ර සන්ධාවයක් ඇති කරගෙන තියෙන. දැන් ඒ නිසා එකපාරම ඔහුගෙන් මිදෙන්න බෑ. දැන් හැබැයි දැනගත්තා ඔහුගේ යථා ස්වභාවය. ඒ නිසා දැන් මොකද කරන්නේ? දැන් එක සැරේම මොහුගෙන් නිදහස් වෙන්න ගියොත් මොහු මාරාවේශයටපත් වෙලා මොහු යක්ෂාවේශ වෙලා මොනවයි කරයිද දන්නේ නැහැ. ඒ නිසා දැන් හෙමින් මොහුගෙන් නිදහස් වෙන්න ඕන. හැබැයි දැන් දැනගත්ත මොහොතේ ඉඳලා මේ ගෙදර ඉන්නේ සතුරෙක් මිතුරෙක් නෙවෙයි සතුරෙක් කියලා දැනගත්ත මොහොතේ ඉඳලා සියලු දෙනා එහෙනම් ඔහු පිළිබඳ ඇහැ ගහගෙන ඉන්නේ. සියලු දෙනා ඔහුගේ හැම වැඩක් ගැනම බලාගෙන ඉන්නේ. කලින් එහෙම නෙමෙයි. කලින් මොන දේ කරත් මොන විදියට හැසිරුණත් බලන් හිටියේ නෑ. මොකද එහෙම බලන්න විශේෂ උවමනාවක් ඇති වෙලා තිබුණේ නෑ. මොකද හිතන් හිටියේ මිතුරෙක් කියලා. හැබැයි දැන් සතුරා කියලා දැනගත්තට පස්සේ ඔහුගේ සෑම ඉරියව්ව පාසාම පරීක්ෂාවෙන් ඉඳ සිද්ධ වෙන්නේ. කරන හැම වැඩක් ගැනම සෙවිල්ලෙන් ඉන්න වෙනවා. මොකද මිතුරෙක් නෙමෙයි මේ සතුරෙක්. ඊළඟට මොන දේ කරයිද දන්නේ නැහැ. කැමරට වසදායිද දන්නේ නැහැ. ගෙදර බෝම්බයක් අටවයිද දන්නේ නැහැ. වෙන මොනවා හරි හතුරුකමක් අනුවිනියක් කොඩිවිනියක් හරි හෝනියමක් කරයිද දන්නේ නැහැ. එහෙම හිතා ගන්න බෑ. ඒ නිසා හැමතිස්සෙම ඔහුගේ චර්යාව ගැන අපට සෙවිල්ලෙන් ඉන්න සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් හටගන්න සියයි සම්මා සතිය කිව්වේ. මෙච්චර කාලයක් මේ සිත කියන්නේ මිතුරෙක් කියලා හිතන් හිටියේ. මගේ පරම වස්තුවක් කියලා හිතන් හිටියේ. තමන්ගේ සිත සනසන තමයි ඔක්කොම කළේ. සිත සනසන තියෙනවා නම් ඕන දෙයක් කරනවා. ඕන අපායකට යන්න බලාගෙන ඕන දෙයක් කරනවා අඥානය. එහෙම කියනවා. මේ ආස්වාදයේ විඳලා මේ සතුට විඳලා මොන අපායට ගියක් කමක් නැහැ කියලා. අපායට වැටෙන්න හරි බලාගෙන මම මේ දේ කරනවා කියලා. අනුබලන්න සිත නැවති මායයට කොච්චර ග්‍රහණය වුණාද කියලා. එහෙනම් යථාර්ථය දැනගත දවසේ ඉඳලා දැන් මොකද වෙන්නේ? මේ සිත ගැන මහා සෙවිල්ලකින් පසු වෙනවා. ඒ තමයි සතිය. ඒ විතරක් නෙවෙයි සිහියෙන් වගේම නුවණිනුත් යුක්ත වාසය කරන. දැන් අපි මෙහෙම ගමු උදාහරණයක්. යම්කිසි සතුරෙක්ගෙන් අපිට දැන් කරදරයක් වෙන්න නියමිතයි. දැන් ওই සතුරා කොයි වෙලාවෙ ඇවිල්ලා අපිට පහර දෙයිද දන්නේ නැහැ. මම මේ ලෝක සම්මුතිය කියන්නේ මම කියන්නේ මෙහෙම කරන්න කියලා නෙවෙයි. නමුත් අපි මේ උදාහරණයක් කියන්නේ. යම්කිසි මිනිසෙක් තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම අපේක්ෂාවෙන් පසු වෙනවා. ඔහුට යම්කිසි දාමරිකයෙක්ගෙන්, චණ්ඩියෙක්ගෙන්, මැරවරයෙක්ගෙන් විපතක් වෙන්න සිදු වෙන්නට නියමිතයි. දැන් ඔහුට කාල්තියම් මේ ආරංචිය ලැබෙනවා. ඔබට මෙන්න මේ වගේ මැරවරයෙක්ගෙන්, දාමරිකයෙක්ගෙන් අනාගතේ මෙන්න මේ වගේ විපතක් වෙන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා ආරංචි මාර්ගයක් ලැබෙනවා. දැන් මොකද කරන්නේ? ආරංචියක් ලැබෙනවා. දැන් මොකද කරන්නේ? අර පුද්ගලයා අර දැන් සතුරා කොහෙන් එයිද? කොයි වෙලාවෙ එයිද කියලා සෙවිල්ලෙන් ඉන්නවා. ඒ තමයි සතිය. හැබැයි එපමණකින් මදි. යම් හේකින් මේ සතුරා ආවොත් දැන් සතුරා එනවද නැද්ද? කොයි වෙලාවෙද එන්නේ කියලා සෙවිල්ලෙන් බලන් ඉන්න එක තමයි සතිය. එපමණකින් ඔහුට ඒ විපතින් ගැලවෙන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕන? යම් හේකින් මේ සතුරාගෙන් යම් විපතක් සිද්ධ වෙනවා නම් අනතුරක් ව්‍යසනයක් සිද්ධ වෙනවා නම් ඒකට මුහුණ දෙන්න බලාගෙන උපක්‍රමශීලීව ඥානීය යුක්ත වාසය කරන්නත් ඕන. අපි දුන්න ලෝක සම්මුතිය නම් ඉතින් අවියාවිදයක් දරාගෙන හරි ඉන්නවා ආරක්ෂාවට ආත්ම ආරක්ෂාවට කියලා හරි. එහෙම නැත්නම් යම්කිසි පිරිවරක් ඇතුව හරි ඉන්නවා. මොකක් හරි උපක්‍රමයක් යොදලා ඒ උපක්‍රමය සතුරාට එරෙහිව ක්‍රියාත්මක කිරීමේ අභිලාෂයෙන් ඉන්නේ. එතකොට එතන සතියක් තියෙනවා, නුවණක් තියෙනවා. නිකම්ම සතුරා ඒ කියලා නිකම්ම ඒ සතින් බලාගෙන හිටියොත් සතුරා ඉල කොහොමද මරලා යයි. නැසලෙයි. ඒ නිසා නිකම්ම බලන් ඉන්නව නෙවෙයි. අවියාවිදයකුත් අතේ තියාගෙන තමයි බලාගෙන ඉන්න වරින් කොක වෙලාවක හරි කියලා. එහෙනම් එතන සතිය නුවණ නිසා තමයි අර තමන්ගේ ආත්ම ආරක්ෂාව පිණිස ආයුධයක් අතට ගත්තේ. එහෙනම් අප කරාත් එනොහොම සතුරා. මේ කෙලෙස් සතුරා. මේ කෙලෙස් සතුරා මේ සිත තුළමයි ගොඩනැගෙන්නේ. අමුතුවෙන් එළියෙන් එන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ කෙලෙස් සතුරා මේ සිත තුළින් මතුවෙලා එන මොහොත කොයි වෙලාවද කියලා බලාගෙන ඉඳ සිද්ධ වෙනවා. එතකොට අන්න සතිය තියෙනවා. ඒ වගේම තමයි යම් හේකින් මේ සතුරා එන්නේ නිකන් නෙවෙයි. සනසන්න නෙවෙයිනේ වනසන්න. ඒ නිසා සතුරාව විනාශ කරන්න බලාගෙන අපි ආයුධයකුත් අත දරාගෙන ඉන්න ඕනේ. තමයි ප්‍රඥාව. විදර්ශනා ඥානෙ. දැන් මොකද කරන්නේ? සතුරා හට ගන්නකොට සතුරා මුණ ගැහෙනකොට අපි
ඒ විදර්ශනා ඥාණයෙන් හෝ නසා දමනවා. එහෙනම් එතන සතියයි නුවණයි සිහි නුවණ සති සම්පජාන්නේ තියෙනවා. ලෞකික වශයෙන් සිහිය කියන්නේ එකක්. ලෝකෝත්තර වශයෙන් සිහිය කියන්නේ තව එකක්. ලෞකික වශයෙන් සිහිය කියලා කියන්නේ මේ ලෝකෙ දිහා බලන් ඉන්න සිහිය. ලෝකෙ මිනිස්සු මොනවද කරන්නේ? වැඩ කරද්දී කොහොමද කරන්න ඕනේ? අනාදි වශයෙන් මේ ලෝක සම්මෝතියේ සිහිය කියලා එකක් තියෙනවා. ඒ සිහියෙන් බලන් ඉන්නේ තමන්ගේ සිත දිහා නෙවෙයි. අර මංගේ බෝම්බයක් හදනකොටත් ඒ සිහිය තියෙනවා. දැන් ඔබ බලන් හිටියේ බෝම්බේ හදනකොට ඒවා එකයි කරන්නේ කොහොමද? ඒ රසායන වර්ග කොහොමද එකට එකක් මිශ්‍ර කරන්නේ? මොන අනුපාතයටද යන ආදි වශයෙන් සිහියෙන් බලන් හිටියා බෝම්බේ දිහා. සිත දිහා නෙවෙයි. සිත දිහා බලන් හිටියා නම් මේ තුච්ච නින්දේ සිත හැසිරෙන්නේ කොහොමද කියලා අනුබලලා ගන්න තිබුණා. එහෙනම් සිහි නුවණ ගැන ඔය කිව්වේ. මොකද සති සම්පජාන්නේ කිව්වේ සතර සතිපට්ඨානේ ප්‍රධාන මාතෘකාව. සති සම්පජාන්නේ මතයි සතර සතිපට්ඨානයෙන් පවතින. සියලු කායන් වේදනා සියලු කායන් වේදනාවන් චිත්තයන් ධර්මයන් කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ අත්බහ වස්තු පිළිබඳ සති සම්පජාන්නයම තමයි සතර සතිපට්ඨානයි කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට සති සම්පජාන්නේ යුක්ත වාසය කරන්නා වූ ආර්ය ශ්‍රාවකයාට ඒ භික්ෂුවට දකින්න ලැබෙනවා ඇස මේයි දකින්න ලැබෙනවා ප්‍රඥාවෙන් රූපේ මේයි දකින්න ලැබෙනවා රූපය අතර සංයෝජනීය සකස්වන්නේ මේයි කියලා දැනගන්න ලැබෙනවා ප්‍රඥාවෙන් දකින්න ලැබෙනවා නූපන් සංයෝජනයක් නැත්නම් ඒ සංයෝජනය මෙන්න හටගත්තා කියලා දකින්න ලැබෙනවා උපන් සංයෝජනයක් නැත්නම් මෙන්න ඒ සංයෝජනය පහ වුණා කියලා දැනගන්න ලැබෙනවා දකින්න ලැබෙනවා ඒ වගේම තමයි යම් සංයෝජනයක් යම් ආකාරකින් සාධාරණව අවසන් වුණා නම් එහෙනම් අන්නේ සංයෝජනේ සාධාරණව අවසන් කියලා දැනගන්න ලැබෙනවා දකින්න ලැබෙනවා මෙන්න මේ ආකාරයෙන් නුවණින් සිහි නුවණින් යුක්ත වාසය කිරීම ධම්මානුපස්සනාවේ ආයතන පබ්බේට ඇතුළත් වෙනවා. දැන් ඔය එකක් ගැනයි පැහැදිලි කළේ. කන ගැන, ඇස ගැන. ওই විදිහටම කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉතුරු ආයතන ගැන දැනගන්න ඕනේ. ওই විදිහටම. ওই විදිහටම කන මේයි දැනගන්නවා. ඒ වගේම ශබ්දය මේයි දැනගන්නවා. කනයි ශබ්දය අතර හේතුඵල වශයෙන් ඒ සිද්ධ වෙන ස්පර්ශය තුළින් පටිච්ච වෙලා සෝතංච පටිච්ච සද්දේ චුප්පච්චති සෝත විඥානං යනාදී වශයෙන් ඒ විඥානේ සකස් වෙන මොහොතේදී සංයෝජනයක් සහිතව සකස් වුණාද රහිතව සකස් වුණාද කියලා දැනගන්නවා. එහෙනම් උපන්නා වූ සංයෝජනයන් නූපන්නා වූ සංයෝජනයන් ඉපදුනා කියලා දැනගන්නවා. උපන්නා වූ සංයෝජනයන් පහ වුණා කියලා දැනගන්නවා. ඒ වගේම යම් සංයෝජනයක් නැවත නූපදින තත්ත්වයටපත් වෙලා ප්‍රහාණයටපත් වුණා නම් නැවත නූපදින ආකාරයෙන් මේ සංයෝජන ෂේ වුණා කියලා දැනගන්නවා. මෙන්න මේ අනුසාරයෙන් නාසය, දිව, ශරීරය, මනස කියන ඉතුරු ආයතන ගැන දැනගන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය විදිහට ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යනාදී වශයෙන් මේ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් යෙදෙන්නා වූ මේ ආයතන පිළිබඳ ප්‍රඥාවෙන් ඒ මොහොතේදී දැන ගැනීම ධම්මානුපස්සනාවේ ආයතන පබ්බේට තුලක් වෙනවා. එහෙනම් දැන් ඔබට යමක් වැටහෙනවා ඇති මේ උතුම් ධර්මය සහ අපි මේ ධර්ම මාර්ගය අනුගමනය කරද්දී මේ නිර්වාණ මාර්ගය අනුගමනය කරද්දී ඒ මොහොතේදී ඒ ස්ථානයට අනුකූලව එක එක අනුපස්සන වැඩෙන බව. දැන් ඔබට හොඳටම පැහැදිලි ඇති. ස්කන්ධ නැත්නම් කන්ද පබ්බේ ස්කන්ධ පබ්බේ හේවත් මේ ස්කන්ධ පිළිබඳව නුවණින් මෙනෙහි කරමින් වාසය කරන එක මොහොතක. ඊළඟට නීවරණ පිළිබඳව මෙනෙහි කරමින් නුවණින් මෙනෙහි කරමින් වාසය කරන තව මොහොතක. තව වෙලාවක මෙන්න මේ විදිහට ආයතන වශයෙන් නුවණින් මෙනෙහි කරමින් සිහිපත් කරමින් වාසය කරනවා. ඒ වගේම තව වෙලාවක බොජ්ජංග නුවණින් දකිමින් වාසය කරනවා. තව වෙලාවක චතුරාර්ය සත්‍ය ධර්මය මේ ආස්වාදය දුක වශයෙන් කාමයේ දුක වශයෙන් නුවණින් දකිමින් ඒ කාමයන් කෙරෙහි පවතින ඇල්ම තෘෂ්ණාව දුක සමුදය වශයෙන් දකිමින් ඒ තෘෂ්ණාවේ නිරෝධය දුක්ඛ නිරෝධය වශයෙන් දකිමින් ඒ නිරෝධය පිණිස මේ සියලු ආස්වාදයන්හි කාමයන්හි ආදීන නුවණින් දකිමින් වාසය කිරීම දුක්ඛ නිරෝධ ගාමී පටිපදාව වශයෙන් නුවණින් දකිමින් වාසය කරනවා. එහෙනම් ඒ මොහොතේදී ඒ තැනට ගැලපෙන ආකාරයෙන් ඒ අනුපස්සනා යෙදෙනව වැටෙනවා. එහෙනම් සතර සතිපට්ඨානයන් ජීවිතයමයි. මේ ජීවිතය සකස් වෙලා තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙන්. එහෙනම් මුළු ජීවිතේම සිහි නුවණින් පරිහරණය කිරීමයි ආර්ය ශ්‍රාවකයෝ තුල පවතින සතර සතිපට්ඨාන යන උත්තරීතර ලෝකෝත්තර භාවනාව වෙන්නේ. එහෙනම් මුළු ජීවිතේම නුවණින් පරිහරණය වෙන කොටයි අන්න එතන මාර්ගයේ වැඩෙන්නේ. එහෙනම් සෝවාන් පුද්ගලයේ ඒ ලද අවබෝධය තුලින් ඒ ධම්ම අවබෝධය තුල ඉඳගෙන ඒ ධර්මය
ජීවිතය තුළ පරිහරණය කරන්න පටන් ගත්තට පස්සේ අන්න වැඩෙනවා සතර සතිපට්ඨාන ධර්ම. දැන් යමෙක්ට ඕන නම් සෝවාන් ඵලයටපත් වෙලා මග වඩන්න ඉන්නත් පුළුවන්. අවබෝධ වුණා තමයි. හැබැයි එතනින් එහාට කිසිම උමනාවක් තිබුණේ නැහැ මග වඩන්න. යම් යම් හේතු නිසා තෙම් වෙන්න පුළුවන් කර්මාවරණ අර ඒ විශාකා සිටු දේවින් වහන්සේට අනාථපිණ්ඩික සිටුතුමාට වගේ කර්මාවරණය දීලා තියෙන්නත් පුළුවන්. මොකද ඒ තත්ත්වෙන් උඩට ගියා නම් ඒ සාංශාරික වශයෙන් ප්‍රාර්ථනා කරපු බුද්ධ දායක කියන තත්ත්වෙන් ඉවත් වෙන්න. තෘෂ්ණාව ශේ වෙනකොට උපභෝග පරිභෝග වලින් ඈත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? වස්තුකාමයේ සිඳිලා ගියාම අර තමන් ප්‍රාර්ථනා කරපු උතුම් වූ කර්තව්‍ය නිරත වෙන්න හැකියාවක් නැතු යනවා. ඒ නිසා කර්ම ආවරණ වශයෙන් උන්වහන්සේලා එතුමියලට ඒ බුද්ධ ශ්‍රාවකයෝ විශේෂයෙන් බොහෝ දෙනෙක් හිටිය හැම ඒ අයට මඟ වඩා පූර්ණ කරගන්න බැරි වෙනවා. ආනන්ද හාමුදුරන්ට ආදී උත්තමයන්ටත් එහෙම වුණා. ඉතින් ඒ නිසා අපි දකින්න ඕන එහෙම නොවන යමෙක් ඇත්නම් ඒ කියන්නේ මේ ජීවිතේදීම තව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා නම් මේ නිර්වාණ මාර්ගය. එහෙනම් ඒකාන්ත වශයෙන්ම එතන මෙන්න මේ කිව්ව ධර්මයේ භාවිත වෙන්න ඕන ආශීතය භාවිතය බහුලීගතය. ඒ කිව්වේ ඇස පරිහරණය කරද්දී රූපය පරිහරණය කරද්දී ඇසයි රූපය එකට එකක් පටිච්ච වෙලා චක්කු විඥානෙ උපදිද්දී ප්‍රඥාවෙන් වාසය කරන්න ඕන. යම් ආකාරයකින් නූපන් සංයෝජනයක් හටගත්තාද ඒ මොහොතේදී මේ සංයෝජනය හටගත්තා කියලා දැනගන්න ඕන. ඊට පස්සේ නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ සංයෝජනය පහ කරගන්නට කටයුතු කරන්න ඕන. අන විදර්ශනාවේ දෙන්න ඕන. සමථ විදර්ශනා භාවනා සුදුසු අන්දමින් කියන්නේ සමථ විදර්ශනා ධර්ම භාවිතයන් සුදුසු අන්දමින් යෙදෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? අනර්ථ සංයෝජනේ ප්‍රහාණයටපත් වෙනවා. එතකොට ඒ සංයෝජනේ ප්‍රහාණයටපත් වුණා කියලා දැනගන්න ඕන ප්‍රඥා. ඒ විදිහට දිගින් දිගටම උත්සාහ ගන්න ඕන. එතකොට මොකද වෙන්නේ? එයාට දැනගන්න ලැබෙනවා තවදුරටත් මේ සංයෝජන ඉතුරු වෙලා තියෙනවා තව ටිකක්. තවදුරටත් ඉතුරු වෙලා තියෙනවා. තවදුරටත් ඉතුරු වෙලා තියෙනවා. අර අපි ගොඩක් කුණු ගෑවිච්ච සුදු පිරුවටයක් අරන් සුදු පිරුවටේ කුණු ගෑවිලා දැන් කළු පාටයි මේක දුඹුරු පාටයි. දැන් මේක හොද බලනකොට තාම පේනවා දැන් ලොකු පැල්ලක් නැහැ දැන් තව සුළු පැල්ලක් තියෙනවා. තව පාරක් හොදනවා. තවත් ටිකක් කුණු අඩු වුණා තවත් ඒ පැල්ලම ඉවර නැහැ. මේ විදිහට බලාගෙන ඉස්සරහට ගියාම එන්නේ මේ රෙදි කඩ පිරිසිදු වෙනවා. එන්නේ මෙහි තියෙන කුණු පැල්ලන් ටික ඉවත් වෙලා යනවා. හැබැයි තාමත් අදින් බහගත්ත කුණු පැල්ලන් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් එතකොට අන්න දැනගන්නවා තවදුරටත් පොඩ්ඩක් හරි මේ වස්ත්‍රේ කුණු තියෙනවා කියලා. කොයි විදිහින් හරි වැර වීරිය යොදලා දිගින් දිගට ආයාස දරලා වීරිය යුක්තව ඒ කුණු පැල්ලන් ටිකක් ඉවත් කරගත්ත දවසට සාකල්ලිම පිරිසිදු රෙදි කඩක් දකින්න ලැබෙනවා. අන්න එදාට දැනගන්නවා ඒ කුණු පැල්ලන් සම්පූර්ණ මේ රෙදි කඩින් ඉවත්. ඒ වගේ යම් සංයෝජනයක් එකවරම නැසෙන්නේ ප්‍රමාණිකූලව නසන්න ඕන. ටික ටික නසාගෙන ඉදිරියට යනකොට දැනගන්න ලැබෙනවා කවදා හරි දවසක සංයෝජනේ සාමුලින් ප්‍රහාණයටපත් වුණා කියලා. එහෙනම් සෝවාන් ඵලින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන සාමුලින්ම ප්‍රහාණයටපත් වෙනවා. එතනින් එහාට මග වඩද්දී සෝවාන් සකදාගාමි මට්ටමේ ඉඳලා අනර කාමරාග පටික රූපරාග කියන සහ මානෝද්දච්ච අවිද්‍යාව කියන ඒ ඕරම්භාගයේ සහ උද්දම්භාගයේ කියන ඉතුරු සංයෝජන ටිකත් දුර වෙලා යනවා. අනාගාමී ඵලයට එනකොට ඕරම්භාගයේ සංයෝජන ඔක්කොම ඉවරයි. එතනින් එහාට උද්දම්භාගය. මේ විදිහට සංයෝජන ෂේ වෙන බව දැනගන්නවා. එහෙනම් පින්වතුනි ඔන්න ඔය විදිහට ආයතන පබ්බේ වැඩින්න ඕන. එහෙනම් ඔය විදිහටම කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉතුරු ආයතන ගැනත් ඔබ නුවණින් දකිමින් වාසය කරන්න ඕන. ඒවන් උපසංහාරති. එකක් පැහැදිලි කරාම ඉතිරි කාරණා ටිකක් ඒ අනුසාරයෙන් සංසන්දනාත්මකව තේරුම් ගැනීම ඥානය ඔබ තුළ පවතිනවා. ඒ නිසා එකින්කට විග්‍රහ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේගේම දේශනාව අනුව උතුම් වූ මහා සතිපට්ඨාන දේශනාවේ තොලතන ආකාරයෙන් ආයතන පබ්බේ වැඩෙන ආකාරය. දැන් අපි මේ ධර්මයේ විස්තර විභාගයට යන. තවදුරටත් මේ ආයතන පිළිබඳව අපි අවබෝධය වර්ධනය කරගන්නට ඕන. එතකොට තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ දහම් න්‍යාය භාවිත කරන්න. නැත්තම් බෑ. නැත්තම් මොකද්ද මේ කිව්වේ කියලා යම් දොරකට අවබෝධ වෙයි. එක අයගේ ප්‍රඥාව අඩු වැඩි කම්මත. හැබැයි පූර්ණ වශයෙන් ක්‍රියාවලිය යෙදෙන්න ඒ ආකාරයෙන් ධර්මය අනුගමනය වෙන්න නම් අපිට මීටත් වඩා ගැඹුරු අවබෝධයක් තියෙන්න ඕන මේ ආයතන ගැන. එහෙනම් අපි දැන් අන්න ඒ ගැනයි මෙතෙන් පටන් සාකච්ඡා කරමු. හොඳයි. එහෙමනම්
දැන් අපි මේ විදිහට අසකර නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ 12 ආයතන ගැන මේ විදිහට දැනගනිමින් වාසය කරද්දී මොකද වෙන්නේ මේ 12 ආයතන ගැනම චන්දරාගේ ප්‍රහාණයටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? සංයෝජන තිබුණාගේ සංයෝජන දුරු වෙනවා. කනයි නාසයයි කනයි ශබ්දය අතර යම් කිසි සංයෝජනයක් තුනක් එක දුර වෙලා යනවා. නාසයයි ගන්ධය අතර සංයෝජනයක් තිබුණා නම් එක දුර වෙලා යනවා. මේ විදිහට ඇස කරන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම බාහිර සහ ආයතන බාහිර සහ අභ්‍යන්තර යන දවසේ මේ ආයතන අතර පවතින මේ සම්බන්ධය දුර වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? මේ දෙක අතර සම්බන්ධයක් ගොඩනගෙන්නේ නැත්නම් එතන ලෝකයක් නිර්මාණය වෙන්නේ. ඇහැයි රූපය අතර සංයෝජනයක් නැත්නම් එතන ලෝකයක් නෑ. කනයි ශබ්දය අතර සංයෝජනයක් නැත්නම් එතන ලෝකයක් නෑ. නාසයයි ගන්ධය අතර සංයෝජනයක් නැත්නම් එතන ලෝකයක් නෑ. දිවයි රසය අතර සංයෝජනයක් නැත්නම් එතන ලෝකයක් නෑ. ඊළඟට ශරීරයයි පොට්ටබ් මේ කය පොට්ටබ් අතර සංයෝජනයක් නැත්නම් එතන ලෝකයක් නෑ. මනසයි ධර්මය අතර සංයෝජනයක් නැත්නම් එතනත් ලෝකයක් නෑ. එහෙනම් ලෝකෝත්තර තත්ත්වයට ඒ කියන්නේ ලෝකේතර වුණා. එහෙනම් ලෝකේ කිව්වේ මොකක්ද? ලෝකේ කිව්වේ මෙන්න මේ අසකන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර ආයතන අතර පවතින සංයෝජනීය බැඳීමම තමයි. ඒ සංයෝජනීයම තමයි ලෝකේ බවට පත් වෙන්නේ. එහෙනම් ඒ ලෝකයේ එකිනෙකාගේ ලෝකයේ එකිනෙකාට වෙනස් වෙන්නේ මෙන්න මේ ඇහත් රූපය අතර යන ආදී වශයෙන් ඒවන් උපසංහත විදිහටම අසකන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ 12 ආයතන කෙරෙහි පවතින චන්දරාගේ තියෙන වෙනස අනුවයි එකිනෙකාගේ ලෝක එකිනෙකාට වෙනස් වෙන්නේ. චන්දරාගේ තියෙන වෙනස. චන්දරාගේ වෙනස කර්මානුරූපව හටගත්තා වූ ඒ අභ්‍යන්තර සහ බාහිර ආත්මයන්ගේ වෙනස. මෙන්න මේ නානත්ත් කාය නානත්ත් සංඥා ආදී වශයෙන් ඔය විවිධාකාර විග්‍රහ වෙන ඒකත් කාය ඒකත් සංඥා ඒකත් කාය නානත්ත් සංඥා ආදී වශයෙන් විග්‍රහ වෙන විවිධාකාර විඥාන අට්ඨිති ගැන මේ විග්‍රහ වෙන්නේ මෙන්න මේ වෙනස ගොඩනගින්නේ මෙන්න මේ වෙනස තුල තමයි අන්නර ලෝකේ වෙනස තීරණය වෙන්නේ. නිසා එකිනෙකාට ආවේනික එකිනෙකාට සාපේක්ෂ ලෝකවල ජීවත් වෙනවා. සම්මුතික වශයෙන් ගත්තාම එකම අවකාශ ලෝකයක අප්‍රමාණ චිත්ත මේ ලෝකයන් චිත්ත අවකාශයන් තුල එකම අවකාශ ලෝකයක් තුළ විවිධාකාර චිත්ත අවකාශයන් ඇතුළේ ජීවත් වෙන නිසා එකම ලෝකයක් ඇතුළේ තව ලෝක ගොඩක් දකින්න ලැබෙනවා. මගේ ලෝකේ, ඔබේ ලෝකේ, ඇගේ ලෝකේ අනාදි වශයෙන් ඔහුගේ ලෝකේ අනාදි වශයෙන් අනන්ත ලෝක. පොඩි දරුවන්ගේ ලෝකේ, වැඩිමහලු පුද්ගලයන්ගේ ලෝකේ, මව්වරුන්ගේ ලෝකේ, පියවරුන්ගේ ලෝකේ, දුවා දරුවන්ගේ ලෝකේ. මෙහෙම ඕන තරම් ලෝක තියෙනවා දකින්න. ඉතින් මේ ලෝක සකස් වෙලා තියෙන්නේ ඔන්න ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර ආයතනත් අසකන නාසය දිව ශරීර මනස කියන අභ්‍යන්තර ආයතනත් කියන මෙන්න මේ දෙක අතර පවතින සංයෝජන නිසා. එහෙනම් මොකද වෙන්නේ? ඔය අභ්‍යන්තර සහ බාහිර වශයෙන් පවතින මෙන්න මේ ආයතන අතර සම්බන්ධය සංයෝජනය දුර වෙලා ගිය දවසට ලෝකය අවසන්. එහෙනම් අරිහතුන් වහන්සේ කියන්නේ අන්නේ උත්තමයාට. අරිහතුන් වහන්සේ ඇස සහ රූපය අතර පවතින සංයෝජනය සහ මුලින්ම සිඳලා ෂෙයා කරලා ඉන්නේ. ඒ නිසා උන්වහන්සේට ලෝකයට එක ගනුදෙනුවන්නේ නැහැ නේද? ඒ නිසා කෝ ලෝකෝත්තර තත්ත්වයටපත් වෙනවා. ඔය විදිහටම කනයි ශබ්දය අතර, නාසයයි ගන්ධය අතර යන ආදි වශයෙන් මේ අභ්‍යන්තර සහ බාහිර කියන මෙන්න මේ ආයතන අතර තියෙන සංයෝජනේ සිඳී ගියාද එදාට ලෝකෙන් ඈතර වුණා වෙනවා. ලෝකය අවසන් කළා වෙනවා. ලෝකයෙන් නිදහස් වුණා වෙනවා. ඒ ස්වභාවයට කියන විමුක්තිය කියලා. එන විමුක්තිය anu මෙන්න මේ ආයතන අතර පවතින සංයෝජනීය දුරලීමයි බන්ධනීය දුරලීමයි. එහෙනම් ඒක එකපාරටම කරන්න පුළුවන් වැඩක්ද බෑ. ඒක කෙසේ කළ යුත්තක්ද? අවබෝධයෙන් කළ යුත්තක්. එහෙනම් ඒ අවබෝධය තමයි අපට සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රමාණිකව ලබා දීලා තියෙන්නේ. අපි දැන් ඒ අවබෝධය දිහාට හැරෙනවා තව දුරටත් ගැඹුරට පරිඤ්ඤයන්ති අභිඤ්ඤයන්ති ගැඹුරට අපි දැනගන්නවා මේ ධර්මයේ. පරිඤ්ඤයන්ති කියන්නේ පූර්ණ කොට දැනගන්න. පිරිසිදු දැනගන්නවා කියවට මාදි. පිරිසිදු දැනගන්නවා කියවට ඕක තේරෙන්නේ නැහැ මොකක්ද පිරිසිදු දැනගන්නවා කියන්නේ. එතකොට වටපිට බල ඉන්න පුළුවන් පිරිසිදු දැනගන්නවා කියලා. පිරිසිදු දැනගන්නවා කියලා කියන්නේ පරිඤ්ඤයන්ති කියන පදේ සිංහල අර්ථය. සිංහල වචනේ. පරිඤ්ඤයන්ති කියන්නේ පූර්ණ වශයෙන් දැනගන්නවා කියන්නේ. ඒ කියන්නේ පරිපූර්ණ වශයෙන් දැනගන්නවා. සුද්ධ සිංහලෙම කිව්වොත්
පරිපූර්ණ වශයෙන් දැනගන්නවා. පරිඤ්ඤයන්ති. අභිඤ්ඤයන්ති කියන්නේ ඒ පරිපූර්ණ වශයෙන් දැන ගැනීම තුළ උසස් අවබෝධයටපත් වෙනවා. උසස් ඥානයක් ඇති වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයන් නැති ආකාර ඥානයක් පහළ වෙනවා ආර්ය ශ්‍රාවකයන්ට. ඒ නිසා සෝවාන් සකදාගාමි දැන් සෝවාන් පුද්ගලයාට වඩා ඥානෙන් ඉහළයි සකදාගාමි පුද්ගලයා. සකදාගාමි පුද්ගලයාට වඩා ඥානෙන් ඉහළයි අනාගාමි උත්තමයා. අනාගාමි උත්තමයාට වඩා ඥානෙන් ඉහළයි අරිහතුන් වහන්සේ. මේ විදිහට එහෙනම් එකිනෙකාගේ මෙන්න මේ ඥානයේ උසස්භාවය ඇති වෙන අර අභිඤ්ඤයන්ති කියන කාරණාව මතයි. එහෙනම් අභිඤ්ඤයන්ති භාවයට පරිවර්තනය වෙන්නේ පරිඤ්ඤයන් තුලින් පූර්ණ වශයෙන් දැනගත්තාම. එහෙනම් අන්න ඒකයි කියන්නේ. මේව හොඳට දැනගන්න ඕන වෝහාරිකයි ධර්මයේ. දැන් පොඩ්ඩක් දැනගෙන ලොකු තීරණ වලට යන්න හොඳ නැහැ. ඒකයි මේ ධර්මයේ අන්න ඒකයි. එතකොට තමයි අර නිහතමානීකම කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක් විශේෂයෙන් මේ ආර්ය ශ්‍රාවකයෝ. දැන් අපි මේ ධර්මයේ මෙහිම දැනගන්නවා. දැනගත්තාම පොඩ්ඩක් අපිට දැනගන්න හම්බ වෙනවා. පොඩ්ඩයි දැනගන්න හම්බ වෙන්නේ. අපි හිතනවා හරි දැන් ඔක්කොම දැනගත්තා කියලා. මොනතත වරදින්නේ කොට දෙන්නේ. අරිඤ්ඤයන්ති කියන එක පූර්ණ වෙන්නේ අරිහතුන් වහන්සේට. උන්වහන්සේ පූර්ණ වශයෙන් දැනගන්නේ කෘත්‍ය ඥාන පවතින තුරු පූර්ණ දැන ගැනීමක් නැහැ කාටවත්. පූර්ණ වශයෙන් දැනගත්තා නම් ඉතින් අරිහත් ඵලයටපත් වෙන්න ඉන්නේ. එහෙනම් පූර්ණ වශයෙන් දැනගන්නේ කෘත්‍ය ඥාන පහළ වුණාමයි. එහෙනම් එතකම්ම අපට කියන්න සිද්ධ වෙන්නේ තාම අපි දැනගනිමින් සිටිනවා කියලා. අවබෝධ කරමින් සිටිනවා කියලා. ඒ නිසා ওই කාරණාව කිව්වේ ඇයි? මේ ළඟදී යම් උපාසිකාවක් ගැන අපේ ගෞරවනීය පින්වත් ධම්පාලි මෙහින් වහන්සේ සඳහන් කරපු නිසා යම් කිසි මෙහිණින් වහන්සේ කෙනෙක් ඇයට අඬ ගහලා තිබුණා එන්න ධර්මයේ සාකච්ඡා කරන්න කියලා. ඉතින් ඒ උපාසකම්ම දීපු උත්තරේ තමයි මට සාකච්ඡා කරන්න ධර්මයක් නැහැ මම දැනගන්න ඕනේ ඔක්කොම දැනගෙන ඉවරයි. තාම මේ මොකට ගිහි වස්ත්‍රයෙන් ඉන්නේ. දැනගන්න ඕනවා ඔක්කොම දැනගෙන ඉවරයි කියලා තිබුණා. බලන්න මේ කතාවේ තියෙන නොහික්මුණු භාවය කොච්චරද කියලා. කොච්චර නොහික්මුණු කෙනෙක්ද? මෙහෙමයි. පුද්ගලයා සම්බන්ධයෙන් අපට යම් කිසි අප්‍රසාදයක් තියෙනවා ඒක වෙනම ආකාරයකට ඵල කරන්න ඕන. අර වගේ කතාවක් කියන එක භයානකයි. දැනගන්න ඕන සියල්ල දැනගෙන ඉවර නම් කරන්න ඕන සියල්ලත් කරලා ඉවර වෙන්න ඕන. ඒ නිසා එහෙනම් කීනා ජාති උසිතම් බ්‍රහ්මචාරියන් කතං කරණීයා නාපරං ඉත්තත්ථාති පජානාති කියලා සිංහනාද කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නොවේ නම් අපි දැනගන්න ඕන අපි කොච්චරද දන්නේ කියලා. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය කාරණා හොඳින් තේරුම් ගන්න ඕන. මම ওই කාරණාව පැහැදිලි කරේ ඇයි? මේ පරිඤ්ඤයන්ති කිව්වහම හිතන්න එපා සුළු කොට. මේ ධර්මයේ දැනගන්න නම් ඔබ බලන්න ඕන එක කියන්නේ ත්‍රිපිටකය පරිශීලනය කරන්න ඕන ඉඳ හිටවත්. අරන් බලන්න ඔබ පාටිසම්භිදා මාර්ගාපකරණයේ මුල්ම පරිච්ඡේදෙහි ඥාන කතා කියන කොටස යටතේ විග්‍රහ වෙන ඒ දැන ගැනීම කොච්චර ගැඹුරු එකක්ද? එහෙනම් මතක තියාගන්න අපිට දැනගන්න හම්බ වෙන අංශු මාත්‍රයයි. උදාහරණයක් ගමු අපි දැන් මුහුද ගැන ගවේෂණය කරන්න ගන්න. දැන් මුහුද කියන්නේ මේ සප්ත මහා සාගරයේ අති විශාල එකක්. කොට 3ක් විතර මේ පෘථිවි ධාතුවේම 3ක් විතර තියෙන්නේ මුහුද. 3නේ සමාන 4න් 3ක් විතරම තියෙන්නේ මුහුද. එතකොට 75ක් විතර තියෙන්නේ මුහුද. එතකොට මේ මුළු පෘථිවියෙම 4න් 3ක්ම තියෙන්නේ මුහුද. අපි මොකද කරන්නේ? ඔන්න ඔය කොහේ හරි ලංකාවේ කොහේ හරි ඔන්න ඔය වෙරළ තීරයක පොඩි ගවේෂණයක් කරනවා. අපිට පුළුවන් එහෙම කරන්නේ කිවිදුම් ඇඳුමක් ඇඳගෙන ඔන්න ඔය හරි ගල් පරයක් අස්සට ගිහිල්ලා පොඩ්ඩක් ඔය තියෙන කාරණා ටිකක් හොයා බලනවා. ඔය පොඩ්ඩක් ඔය ආවට කිලෝමීටර් දෙකක් පරික්ෂා කරනවා. පරික්ෂා කරලා ඉවරලා අපි කියනවා ඇවිල්ලා අපි මොහොත ගවේෂණය කරා කියලා. දැන් ඒක මනාකොට කියන ලද්දක්ද? දැන් ඇත්තටම යා මොහොත ගවේෂණය කරා. දැන් ඊට පස්සේ කතා කරන්නේ අපි මුහුද ගැන සප්තමහා සාගරය ගැන ඔක්කොම දැනගත්තා. මේ මුළු සප්තමහා සාගරේ කොච්චර අපි නොදන්නව රහස් සංගවෙලා තියෙනවද? කොච්චර ගැඹුරු දේවල් සංගවෙලා තියෙනවද? කොච්චර ගැඹුරු අවකාශයන් තියෙනවද මේක ඇතුලේ? කොච්චර අභිරහස් තියෙනවද? කොච්චර නොදන්නා සතුන් ඉන්නවද? ශාක වර්ග තියෙනවද? ජලජ පැලෑටි. කොච්චර අපි නොදන්නා වූ ස්වභාවික යම් යම් ක්‍රියාදාමයන් මේ ඇතුලේ ක්‍රියාත්මක වෙනවද? මේ සියල්ල තේරුම් ගන්න පුළුවන් ද අර පොඩි විරල තීරය පරික්ෂා කරලා. මම මේ පොඩි උදාහරණයක් කිව්වේ. ඒ වගේ අපි මේ බණ පොතක් දෙකක් කියවලා බණක් දෙකක් අහලා අපි හිතනවා නම් මේ සප්ත මහා සාගරයටත් වඩා විශාල මේ ධර්ම සාගරයේම ගවේෂණය කළා කියලා ඒ අපේ මෝඩකම ප්‍රදර්ශනය කරනවා.
ඒක බොහෝ දෙනෙක් තුළ ඒ නිසා තමයි මේ බෞද්ධයයි කියන පිරිස අහංකාර වෙලා තියෙන ඇතන් පිරිස්. දැන් අපි මම හොඳට බලලා තියෙන දෙයක් භික්ෂුවක් හැටියට දැන් මේවා කාට හරි දෙන්න බලන්න මේ මාතෘකාවට අදාළ නැද්ද කියලා. නෑ මාතෘකාවට අදාළ. මාතෘකාවට අදාළ නැති කිසි දෙයක් අපි මේ ධර්ම සාකච්ඡාවේ කතා කරන්නේ නෑ. මාතෘකාවට අදාළ නැහැ වගේ පේන්නේ. මේකෙන් Tamanට පහරක් වදිනවා. අන්න ඒකයි. දැන් අපි දැකලා තියෙනවා මම මේ සුද්ධ සිංහලෙන්මයි කියන්නේ. අපි දැකලා තියෙනවා අන්‍ය ආගමික වශයෙන් ඉඳලා ඒ කියන්නේ කතෝලික ආදී නැත්නම් වෙනත් හින්දු ආදී කුමන හෝ වෙන ආගමක් මෙච්චර කාලයක් අදහලා ඊට පස්සේ අය පස්සේ කාලේ කොහොම හරි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා අමා ධර්මය අසා අවබෝධ කරගෙන දැන් ධර්ම මාර්ගයේ ගමන් කරන පිරිස්. අපි මේ සූම් සාකච්ඡාව ඇතුලේ තෝරන තරම් ඉන්නවා. මේ ළඟදිත් එහෙම එක්තරා උපාසිකාවක් මුණ ගැහුණා. මේක මෝ පැත්තේ. ඒ උපතින් එහෙම කතෝලිකයි නමුත් අද වෙනකොට තාම ඉහළ අවබෝධයක් තුළ වාසය කරන තැනැත්තියක් උපාසිකාව ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතිය. එතකොට ඔවුන් තුළ දකින්න ලැබෙන විශේෂත්වය තමයි ඔවුන් හරිම නිහතමානී. ඒකට හේතුව මොකක්ද? දැනගත්ත චුට්ටයිනේ. දැන් මේ දැනගත්ත චුට්ට නිසා මම පිළිගන්නවා තාම අපේ අනේ හාමුදුරනේ මම ඉතින් ඒ කාලේ ඉඳලම කතෝලිකයි නිසා මම පොඩ්ඩයි දන්නේ තාම හරියට මෙහෙම දන්නේ නැහැ මම. හැබැයි ඒ දැනගෙන තියෙන ටික බැලුවාම ඇත්තටම මහා ලොකු අවබෝධයක් හොඳ අවබෝධයක් ඉහළ අවබෝධයක් ධර්මයට අනුකූලව බැලුවාම. හැබැයි වොන් පිළිගන්නව තාම පොඩ්ඩයි දන්නේ කියලා. ඇත්ත පොඩ්ඩයි දන්නේ. අපිට සියල්ල දැනගන්න බෑ. සාරවත්නිතා ඥානෙ පහළ වෙන්න ඕන සියල්ල දැනගන්න නම්. එහෙනම් දැනගන්න පුළුවන් ඊටාම කුඩා වූ අවකාශය තුල අපිට ලැබෙන අවබෝධයේ ප්‍රමාණවත් මේ සසර දුකින් නිදහස් වෙන්න. හැබැයි අපි දැනගන්න ඕන මෙච්චරයි. අපි දන්නේ චුට්ටයි කියලා. අර චුට්ටක් දැනගෙන ඔක්කොම දැනගත්තා කියලා හිතනවා අන්න ඒතර වැරදි. එතකොට අපිට වරදිනවා මග. ඊට පස්සේ අපිට මොකද වෙන්නේ? එතනින් එහාට මග ගන්න බැරි වෙනවා. මොකද මානිය වැඩි වෙනවා ඉතින් එහා පැත්තට. ඊට පස්සේ මානියම හරස් වෙනවා ධර්ම අවබෝධය පූර්ණ කරගන්න. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ ගති ලක්ෂණ තියෙනවා බෞද්ධයයි කියා ගන්න පිරිස් තුළ. ඕන තරම් තියෙනවා. දැන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට කලින් අභිධර්ම ඉගෙන ගන්නවා. නාම රූප වශයෙන් පරිච්ඡේද කරන්න කියලා අහ ගන්නව කාගෙන් හරි. පරමාර්ථ ධර්ම කතා කරනවා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ඇයට තෝරලා දෙනකොට ඒයි පරමාර්ථ ධර්මයෙන් අපිට බණ කියන්නේ. ඔන්න ඔහමයක් තියෙනවා. ඉතින් මේ මෝඩකන්නේ මේවා. දැනුමින් කොහොමද නිවන් දකින්නේ මිනිස්සෙක්? එහෙනම් අපි දැනගන්න ඕන මේ දැනගත්තේ අපි කොහොම ටික කියලා. දැනගත්ත දේ ප්‍රමාණවත් උනේ නැති නිසා තමයි දැනුමෙන් බැබලෙන්න හදන්නේ. මේක විශේෂයෙන්ම දකින්න අඩුපාඩුවක්. ඒ නිසා කරුණාවෙන් පෙන්නන්නේ. කිසිම කෙනෙක් පිළිබඳව පුද්ගලික කෝන්තරයක් නිසා නෙමෙයි. එහෙම තේරුම් ගන්න එපා වරදවා. ඔබ ඥානවන්තයෙක් නම් මේ කියන දේ වැටහෙන්න ඕන ඔබට. ඉතින් ඒ නිසා නිහතමානී බව මුදු අනතිමානී කිව්වේ ඒකයි. සුවචෝචස්ස. ඔය දෙකම නැති වෙලා යනවා ඊට පස්සේ. ඒ නිහතමානීකමත් නැති වෙලා යනවා. සුවචෝචස්ස. ධර්ම ඉස්සරහා කීකරු භාවයක් නැති වෙලා යනවා. ඇයි අර දන්න චුට්ටෙන් ඉදිමෙනවා. එහෙම වෙන්න එපා වින්නතුනි. පරිඤ්ඤයන්ති කියන්නේ ඔබ දැනගත්. ඔබට මම මේ කියන්නේ අන්නේ මානියන් ඉවත යන්න. අන්න අරන් බලන්න පටිසම්භිදා මාර්ගපකරණේ අර ඥාන කතා කියන කොටසේ මූලිකයි විග්‍රහය අරන් බලන්න. එච්චර දේශනා කරන ඒ දහම් කාරණා අපිට දැනගන්න පුළුවන්ද කියලා. තව කාට හරි තමන්ගේ මානිය ධර්මයේ පිළිබඳ තමන්ගේ මානිය දුරු වෙන්න මම දැන කියන්න. අරගෙන බලන්න ඔබ කාට හරි අවසනම් අරගෙන බලන්න විභංග ප්‍රකරණේ යටම තියෙන ධම්මහදේ විභංගය කියලා කොටසක්. අන්න අරගෙන බලන්න. එතකොට ඔබට ලැජ්ජා හිතේ මං ගැනම තමන්ට මහ ලැජ්ජාවක් ඇති වෙනවා. මම මොනවද දන්නේ කියලා. ඒ ධර්මයේ මේ අතිමාන්තික මේ අනන්ත වූ ධර්මය ලඝු කොට නම් ගන්න එපා කිසි කෙනෙක්. පරිඤ්ඤයන්ති අපිට දැනගන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැබැයි එතනින් එහාට කොච්චරද කියලා කියන්න බැරි තරම් අවකාශයක මේ ධර්මයේ පැතිරෙනවා. ඒකේ තේරුම අපි සියල්ල දැනගන්න ඕන කියන එක නෙවෙයි. මේ පණිවිඩය තමයි දැනගත්ත ටිකෙන් අහංකාරයට මාන්නටපත් වෙන්න එපා කියන්නේ. සියල්ල දැනගන්නත් බෑ. දැනගත්ත ටිකෙන් අහංකාරයට මාන්නටපත් වෙන්නත් එපා. ඒක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ. එහෙම නොවුනහම තමයි අර තර්කවාද ඔක්කොම මතුවෙලා ඉන්නේ. ඊට පස්සේ ධර්මයේ පැත්තක තියලා එකිනෙකා නසා ගන්නවා. එකිනෙකාට මුකේ නැමැති හුල් වලින් අනින්න පටන් ගන්නවා. එකිනෙකා රීදව ගන්නවා.
එකිනෙකාටපත් වෙන වචන කියා ගන්න. අන්තිමට උතුම් බුදුසසුන නිවෙන්න කියලා ඇවිල්ලා ගිනි අවුලවාගෙන එකිනෙකා නසා ගන්නව යුද වදින. ඔබට ඕන තරම් දකින්න හම්බ වෙනවා ඉතින් මේ අවස්ථාව. ඉතින් පින්වතුනි බෞද්ධ කමද. එතකොට මේව මාතෘකාවට අදාළ නැද්ද? මාතෘකාවට අදාළයි කියලා මේ මුළු ත්‍රිපිටකයේම තියෙන වචන විතරක් නම් අපි කතා කර කර ඉන්නේ. අපිට හැමදේම වචන විතරයි ඉතුරු වෙලා තියෙන අන්තිමට අවබෝධයක් ඉතුරු වෙලා නැහැ. ඕන තරම් ඉන්න පුළුවන් අපිට මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගෙන ත්‍රිපිටක ධාරී කියලා. අන්තිමට වෙච්ච දෙයක් නැහැ බලද්දි. ඒ නිසා මේ ධර්මයේ ව්‍යවහාරිකයි මේ දේවල් හදාගන්න මේ ධර්මය අවබෝධ කරන්නේ මොකටද අපි? මේ කෙලස් ටික නිවා ගන්න. මේ තියෙන වැරදි හදාගන්නනේ මේ වැරදි දුරු කරන්නනේ. මේ රාගෙන් දේශයෙන් මොහෙන් සකස් වෙච්ච මේ චිත්තසංතානේ පවතින මෙන්න මේ විවිධාකාර කෙලස් දුරු කරගන්නනේ මේ අපි මේ වෑයම් කරන්නේ. එතකොට මේ විග්‍රහ කරන්නේ කෙලස් ගැන නෙවෙයිද? ඔය කෙලස් නෙවෙයිද? ඒවත් දැනගන්න ඕන. පරිඤ්ඤයන්ති කියලා කිව්වහම කොච්චර ගැඹුරකට විහිදෙනවද? අනිත් එක තමයි කිසිම භික්ෂුවකට හැකියාවක් නැහැ. ඒ සමස්ත ධර්මයේම දේශනා කරා. ඒ වගේම තමයි කිසිම භික්ෂුවකට හැකියාවක් නැහැ Tamanට අවබෝධ වෙන සියල්ල ප්‍රකාශ කරන්න. එහෙම ප්‍රකාශ කරන්න නම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ හා සමාන පටිභාන ඥානයක් තියෙන්න ඕන. කවදාවත් පින්වතුනි සාමාන්‍ය අපගේ සාරිපුත්යන් වහන්සේටවත් පිළිහිටියේ නැති පටිභාන ඥානයක් අපට පිළිහිටනවද? ඒ නිසා ඒ කාරණා හොඳින් තෝරගන්න. ඒ නිසා ඔන්න ඔය අහංකාරකම, මාන්නේ, උද්දච්චකම වහම පළවහරින් හැමතිස්සෙම හිතන්න මම දන්නේ නෑ කියලා. අර සොක්‍රටිස් කියලා හිටිය විද්‍යාඥයෙක් මේ දාර්ශනිකයෙක්. ඔහු අන්තිමට මරණයටපත් කළා ඒ කාලේ පැවතිච්ච පාලන ක්‍රමයේ විසින්. අන්තිමට ඔහුට වස ටිකක් දීලා කිව්වා දැන් මේක බොන්න ඕන ඔබ. ඇයි ඒ වෙනකොට මේ සමාජයේ පැවතිච්ච මිත්‍යාවන්ට එරෙහිව ඔහු යම් ආකාරයකින් සත්‍ය පෙන්වා දෙමින් හිටියේ. ඉතින් ඒ සත්‍ය පෙන්වා දෙන එක ඒ පාලකයන්ට මහ අවාසියක් වුණා. ඒ නිසා පාලකයෝ කිව්වා සොක්‍රටිස්ට වස බීලා මැරෙන්න කියලා. සොක්‍රටිස්ට වස ටික දීලා කිව්වා දැන් හරි නුඹට පුළුවන් කියන්න නුඹ කියපු දේවල් බොරු කියලා. ඔහු කිව්වා එහෙම කියන්න බෑ. එහෙනම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොකද්ද? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම නොදන්නා බවයි කියලා. තමයි වස කිව්වේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම නොදන්නා බවයි. ඒ ඔය ඇත්තක් කිව්වේ. ඉතින් ඒ නිසා පින්වතුනි දැන් බුද්ධ ශ්‍රාවකයෙක් නොදන්නා බව කියන්න ඕන කියන එක නෙමෙයි අදහස් කරන්නේ. දැනගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව එකිනෙකාට වෙනස් වෙනවා. කිසිම කෙනෙක් පොඩ්ඩක් දැනගත්තාම මෙච්චරක් මම දැනගත්තා දැන් ඔක්කොම හරි මට දැනගන්න කිසිම දෙයක් නැහැ කියන තැනට නම් එන්න එපා කරුණා කරලා එහෙම ආවොත් ඔබ කිසිම සැකයක් නැහැ එතනින්ම නතර වෙන්න. හොඳයි. අපට පුළුවන් තරම් අපි විග්‍රහ කරගෙන අපි සුවචව මේ ගමන යමු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනයට කීකරුවෝ. ඒක තමයි බුද්ධ ශ්‍රාවකයන්ගේ සිත්. එදාට මේ වාද වේද නැහැ. එදාට තර්කවාද නැහැ. තර්ක කරන්න අවශ්‍ය නැහැ. අප්‍රසන්නම දෙයක් මේ තර්කයේ ධර්මයේ තුල. දැන් අපේ ශ්‍රාවකයන්ට නම් ඒ ගති ලක්ෂණ පොඩ්ඩක් හරි දුන්නා නම් ඒවා දුර වෙලා බොහොම යහපත් වූ ශ්‍රාවකයන් හැටියට මේ ධර්ම සාකච්ඡාවට සහසම්බන්ධ වන්නා පිරිස කටයුතු කරන බව සියලුම දෙනාගේ ආරංචි මාර්ග තුලින් දැනගන්න ලැබෙනවා. ඒසයි ඒක ඊටාම සතුටක්. ඒක තමයි වෙන්න ඕන. අන්තොටු වගේ අන්‍ය පරිබ්‍රාජකයෝ වගේ ගහමරා ගන්න එක කා කොටා ගන්න එක එකිනෙකාට මේ මුකේ නැමති හුල් වලින් අනින එක නෙවෙයි කරන්න ඕන. හොඳයි. ආයතන ගැන දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අභ්‍යන්තර සහ බාහිර වශයෙන්. මේ ආයතන ගැන අපි ගැඹුරට දැනගන්න ඕන පරිඤ්ඤයන්ති අභිඤ්ඤයන්ති. ගැඹුරට දැනගත තරමටයි අපට පුළුවන්කම ලැබෙන්නේ මේ ආයතන කෙරෙහි පවතින තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න. අමුතුවෙන් එතකොට කරන්න දෙයක් නැහැ. ඇත්ත දැනගන්න සත්‍ය හෙලි වෙන්න චන්දරාගය පහ වෙලා යනවා. අමුතුවෙන් අය කරන්න දෙයක් නැහැ. එහෙනම් අපිට කරන්න තියෙන මොකද්ද? මෙන්න මේ සත්‍ය විවරණය කර ගැනීම. සත්‍ය විවරණය කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කල්යාණ මිත්‍රයාගේ උපකාරය. කල්යාණ මිත්‍රයාගෙන් පුළුවන් අපිට පරතෝഘോഷක ප්‍රත්‍ය ලබන්න. කල්යාණ මිත්‍රයාගෙන් පුළුවන් අපිට ධර්මයේ ශ්‍රවණය කරන්න. එතකොට පුළුවන් අන්න සත්‍ය යම් තාක් දුරකට විවරණය කරගන්න. ඊටු ටික විවරණය කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? අන්න Tamandam පුළුවන් ඊට පස්සේ ඒ විවරණය වෙච්ච සත්‍ය තවදුරටත් නුවණින් සලකා බලා නුවණින් මෙනෙහි කරමින් තවදුරටත් විවරණය කරගන්න.
ඔන්න ඔය ආකාරයට සත්‍ය ආකාර දෙකකට විවර කරගන්න පුළුවන්. පළමු ක්‍රමවේදය කල්යාණ මිත්‍රයාගෙන් අසා දැනගන්නට ඕන. දෙවන ක්‍රමවේදය අසා දැනගත් ධර්මය හොඳින් නුවණින් මෙනෙහි කරන්නට ඕන. තං සුනාත සාදුකං මනසිකරොත කිව්වේ සත්‍ය අවබෝධ කළ හැකි ක්‍රම දෙක. එහෙනම් අපි බොහොම අල්ප ඥාන තියෙන මිනිස්සුયો සංසාරේ. ඒ නිසා අපිට ওই ක්‍රම දෙකම අනුගමනය කරන්න සිද්ධ වෙනවා. එහෙත් අපගේ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. පරතෝഘോഷක ප්‍රත්‍යයන් තොර පරතෝഘോഷක ප්‍රත්‍යයන් තොරයි. තමන් වහන්සේ විසින්මයි තනියෙන් අවබෝධ කරගත්තේ මිනිහි කළ නුවණින්. ඒ නිසා උන්වහන්සේ කිසිවෙක සම වෙන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේ අන්නේ පෙන්වා දෙන මේ උතුම් ධර්මය උන්වහන්සේට කිසි කෙනෙක්ට සම වෙන්නත් බෑ. උන්වහන්සේ අසලටවත් වෙන්න බෑ කිසි කෙනෙක්ට. එහෙනම් ඒ බඳු අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට මෙන්න මේ දේශනා කරන යථා ධර්මය මනාකොට සිහින නුවණින් ඇසීම අප සියලු දෙනාගේ කායන වාක්‍යයෙන් වෙනවා. හොඳට එහෙනම් අහගන්න තංසුනාත සාදුකම් මනසිකරෝත. නැවත නැවතත් ඔබට මේ කාරණාව සිහිපත් කරන්න යයි. ටික වෙලා බණ අහගෙන ඉන්නකොට දුවන හිත හතර අතේ. අන්න ඒ නිසයි.